කොහොමද හැමෝටම ඉතින් මේ තමයි අපේ වෙබ් ඩෙවලොප්මන්ට් බේසික්ස් සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ CSS ගැන. CSS බේසික්ස් ගොඩක් දේවල් කවර් කරන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකෙන්. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මම ඩෙස්ක්ටොප් එකේ මම ෆෝල්ඩර් එකක් හදාගත්තා ටෙස්ට් කියලා. ඊට පස්සේ ඒක ඇතුලේ index.html කියලා html ડોකියුමන්ට් එකක් හදාගත්තා. ඊට පස්සේ මම ඒක Visual Studio Code එකට ගිහිල්ලා ඒ ෆෝල්ඩර් එක ඕපන් කරගත්තා. එතකොට මෙතන අපි ෆයිල් දානම් මනම් එහෙම පෙන්නනවා. ඒක ෆෝල්ඩර් එක ඕපන් කරගන්න දන්නේ නැත්නම් Visual Studio Code එකෙන් ඔයාලට පුළුවන් මේක මේ software එක ඕපන් කරලා ෆෝල්ඩර් එක මේකට drag and drop කරන්න. නැත්නම් ඔයාලට පුළුවන් මෙතන files වලට ගිහිල්ලා open folder කියන එකට ගිහිල්ලා මෙතන වගේ ෆෝල්ඩර් එක තෝරලා ඒක set folder කියලා open කරනවා. ෆෝල්ඩර් එක open වෙනවා. හරි. මම මෙතන ඉඩ පොඩ්ඩක් හදාගන්න. මේක මෙහෙම වහන්නම්. මෙතන අපිට මේකට CSS දාගන්න අපිට මොකක් හරි content එකක් තියෙන්න බෑ CSS දාන්න. ඉතින් මේකට මම පොඩි basic HTML කෝඩ් එකක් ලියා ගන්නවා. මම මේක ස්මෑලි ලකුණ ප්‍රෙස් කරලා ටැබ් එක ප්‍රෙස් කරනවා. එතකොට අපිට මේ වගේ පොඩි කෝඩ් එකක් හම්බ වෙනවා. මෙතන මම මේක පොඩ්ඩක් සිම්පල් කරගන්න. මේ පේජ් එක අයින් කරගන්නවා. ඊට පස්සේ මේ හෙඩ් එකයි බොඩි එකයි අරගෙන මේක දකුණු ඉන්ඩෙන්ට් කරගන්නවා. මේ HTML tag එක ඇතුලේ හෙඩ් එකයි බොඩි එකයි කියනවා කියලා පෙන්නන්න. ඊට පස්සේ අපි මේකට මොනවා හරි content එකක් දාගමු මුලින්ම. මම මේකට h1 එකක් දානවා. මම h1 කියලා type කරලා enter press කරනවා. එතකොට අපි h1 tag එක මෙහෙම හැදෙනවා. මම මේක ඇතුලේ දාගන්නම් this is h1 කියලා. ඊට පස්සේ මම මේව save කරගන්නවා. මම නෝම save කරගන්නවා. ඊට පස්සේ අපි browser එකේ මොකුත් පෙන්නන්නේ නැහැ. මේක පෙන්නන්න නම් අපි මේකේ software එකේ right click කරලා open with live server කියන එක click කරන්න. ඔන්න අපි මේක display වුණා. h1 එක display වුණා. තව අපි මේකට paragraph එකකුත් දාගමු. paragraph එක p මම p type කරලා enter press කරනවා. ඊට පස්සේ මේක ඇතුලේ පොඩි අපි බොරු paragraph එක නිකන් වචන කීපයක් දාගමු. මට ඒකට මේ software එකේ trick එකක් තියෙනවා. ඒකට මම කරන්නේ මම type කරනවා lorem කියලා type කරලා අපිට paragraph එකට ඕන වචන ප්‍රමාණය දාගන්නවා. මම මේකට පොඩි paragraph එකක් දාගන්නම් වචන 50ක. මම මෙහෙම type කරලා මේ enter කරනවා. එතකොට මේ වගේ අපේ paragraph එකක් වචන 50ක paragraph එකක් හැදෙනවා. මෙතන අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මේ මුළු කෝඩ් එකම වෙන්නේ paragraph එක මෙහෙම මේ line එකේ දිගටම යනවා. ඒකට පොඩි trick එකක් තියෙනවා මේ software එක කරන්න. අපිට මේක wrap කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයා keyboard එකේ alt එකයි z key එකයි press කරාම මෙන්න මේ වගේ අර පැත්තට ගියපු එක දිගටම ගියපු line එක මෙතනට wrap වෙනවා. ඒ කියන්නේ හැකිලෙනවා කියන දෙයක්. හරි, දැන් මම මේක save කරගන්නම්. control key එකයි s key එකයි press කරලා මම save කරගත්තා. මෙන්න අපේ paragraph එකත් අපි තියෙනවා. හරි. ඉතින් මට මුලින්ම කියන්න බැරි වුණා CSS කියලා කියන්නේ cascading style sheet කියන එකට. ඒක තමයි අපි කෙටි කරලා CSS කියලා කියන්නේ. ඉතින් CSS අපි පාවිච්චි කරන්නේ CSS අපි පාවිච්චි කරන්නේ අපි හදන වෙබ්සයිට් එක
එක එක ස්ටයිල්ස් ඇනිමේෂන්ස් වගේ දේවල් දාලා ලස්සන කරගන්න. අපි දැන් ඉස්සරහට කරන්න යන්නේ ඒක. ප්‍රශ්න තියෙනවා ඉස්සරහට තේරෙයි. හරි. ඉතින් ඊළඟට අපිට ස්ටයිල් يعني CSS අපිට වෙබ්සයිට් එක දාගන්න ක්‍රම කීපයක් තියෙනවා. අපිට පුළුවන් මේ HTML ඩොකියුමන්ට් එක ඇතුළේම CSS දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඉන්ලයින් දාගන්න. ඒ කියන්නේ HTML ඩොකියුමන්ට් එක ඇතුළේම තමයි ඒකත්. ඒ කියන්නේ ඉන්ලයින් කියන්නේ ටැග් එක ඇතුලේ අපේ CSS ටික දාගන්න. ආයෙ පුළුවන් අපිට එක්ස්ටර්නල් CSS ඩොකියුමන්ට් එකක් අරගෙන මේකට ලින්ක් කරන්න. ආයෙ පුළුවන් මම හිතන්නේ JavaScript එකත් පුළුවන් CSS දාගන්න. මම JavaScript අනුව කරලා නැහැ මාත් ඉගෙන ගන්නවා. හරි අපි දැන් තේරුම් කරමු JavaScript එකදී අපි ඒ ගැන බලමු. හරි මම CSS එක්ස්ටර්නල් ඩොකියුමන්ට් එකට අරගෙන යන්න කලින් මං HTML ඩොකියුමන්ට් එක ඇතුළෙම CSS ටිකක් දාලා පෙන්නන්නම් ඔයාලට මේ මොන වගේද කියලා. අපිට ඒක ටිකක් ලේසියි කෝඩ් එකයි ටැග් මේ HTML එකයි එක්කම් බලද්දි මොකක්ද වෙන්නේ කියලා පොඩ්ඩක් තේරුම් ගන්න පහසු වෙයි ඔයාලට. අපිට පුළුවන් හෙඩ් එක ඇතුලේ styles කියලා ස්ටයිල් කියලා ටැග් එකක් හදාගෙන මේ ටැග් එක ඇතුලේ CSS ටික දාගන්න. මේ ස්ටයිල් කියන ටැග් එක ඇතුලේ මේ දාන ඒවා CSS විදිහට තමයි ගණන් ගන්න. පොඩ්ඩක් ඉදහලා ගන්නම් එහෙම කරලා. ඉතින් අපිට හැම දෙයකටම ආකෘතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ HTML ඩොකියුමන්ට් එක හදාගත්තේ පොඩි ආකෘතියකට අනුව. ඒ කියන්නේ මේ HTML ටැග් එක තියෙනවා. ඒ ටැග් එක ඇතුලේ head සහ body තියෙනවා. body එක ඇතුලේ තමයි අපේ ඩිස්ප්ලේ කරන්න ඕන content එක දාගන්න. අන්න ඒ වගේ මේ CSS වලත් පොඩි ආකෘතියක් තියෙනවා. ආකෘතිය මෙහෙම දාගන්න. අපිට තියෙනවා selectors තියෙනවා. selectors නේ. ඊට පස්සේ curly brackets තියෙනවා. මේ curly bracket එක ඇතුලේ තියෙනවා properties තියෙනවා. ඊට පස්සේ colon එකක් දාලා මේ properties වලට values තියෙනවා. ඊට පස්සේ values දාලා අන්තිමේටම semicolon එකක් දාලා මේ ඔක්කොටම කියනවා CSS rule එකක් කියලා. ඉතින් දැන් මම මෙතන මේ දාගෙන තියෙන CSS rule එක වැරදි. මොකද මම මේ පොඩි ඔයාලට තේරුම් ගන්න ආකෘතියක් තමයි මේ දැම්මේ. අපි ඊට පස්සේ දැන් හරි දැන් අපි මේ හරි විදිහට CSS rule එකක් ලියමු. මට අපි හිතමු දැන් මට ඕන දැන් මේ this is h1 කියන එක වෙන පාටකින් ඩිස්ප්ලේ කරගන්න. අපි CSS වලදී ඒක කරන්නේ අපි ටාගට් කරනවා මේ h1 කියන එක සිලෙක්ට් කරගන්න. ඒක අපි කරන්නේ මේ සිලෙක්ටර් එකට h1 කියලා දාගන්නවා. ඊට පස්සේ අපිට ප්‍රොපර්ටි එක මොකක්ද වෙනස් කරන්න ඕනේ? අපිට ඕනේ කලර් එක වෙනස් කරන්න. මම මෙහෙම ප්‍රොපර්ටි එක කලර් කියලා දාගන්නවා. ඊට පස්සේ අපිට මොකක්ද ඕන කලර් එක? අපි වැලියු එක දාගමු. අපිට ඕන කලර් එක රෙඩ් කියලා. ඊට පස්සේ මම මෙහෙම CSS අපේ රූල් එක ටයිප් කරලා එහෙම සේව් කරගන්නවා. එතකොට ඔයාලට පේන්නේ නැති අපේ මේ h1 එක this is a h1 කියන h1 එක රතු පාටින් ඩිස්ප්ලේ වුණා. හරි අපි තව එකක් තව රූල් එකක් දාගෙන බලමු. ඉතින් මට මේ අපේ වෙබ්සයිට් එකේ
බොඩි එක වෙන පාටින් ඩිස්ප්ලේ කරගන්න ඕන. මං ඒකට කරන්නේ තව රූල් එකක් මෙතන ස්ටයිල් වල තියෙනවා. ඒකට මම ටාගට් කරන්නේ බොඩි එක. බොඩි කියන ටැග් එක තමයි අපි ටාගට් කරන්නේ. මම මෙහෙම බොඩි කියලා දාගන්නවා. ඊට පස්සේ කර්ලි බ්‍රැකට් ඇතුලේ එහෙම මම දාගෙන ඉන්ඩෙක්ස් කරගෙන මෙතන මම දාගන්නවා ප්‍රොපර්ටි එක background color කියලා. background dash color මෙහෙම ප්‍රොපර්ටි එකක් දාගන්නවා. කෝලන් එක දාලා මම ඊට පස්සේ මෙතන මට ඕන වැලියු එක මට ඕන පාට මම දාගන්නවා grey. මට ඕන අලු පාටින් ඩිස්ප්ලේ කරගන්න බොඩි එක. සෙමිකෝලන් එකක් දාලා මේ ස්ටේට්මන්ට් එක ක්ලෝස් කරලා මම ඊට පස්සේ මේක සේව් කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති අපේ වෙබ්සයිට් එකේ බොඩි එක අලු පාටින් ඩිස්ප්ලේ වුණා. හරි ඊළඟට මට ආයෙ ඕන මේ බොඩි එකේ මේ තියෙන මේ කන්ටෙන්ට් වල ඩිෆෝල්ට් කලර් එක සුදු පාට කරගන්න ඕනේ. ඒ කියන්නේ මට මේ ටෙක්ස්ට් වල කලර් එක සුදු පාටින් ඩිස්ප්ලේ කරගන්න ඕනේ. මම ඒකට කරන්නේ ආයෙ මේකේ කලර් කියලා ප්‍රොපර්ටි එකක් හදාගන්නවා. කෝලන් එක දානවා. ඊට පස්සේ white කියලා වැලියු එක දාගන්නවා. ඊට පස්සේ මම මේක සේව් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ පැරග්‍රාෆ් එකේ මේ අකුරු එහෙම සුදු පාටින් ඩිස්ප්ලේ වුණා. ඉතින් මම කියවනේ ඩිෆෝල්ට් කලර් එක කියලා. එහෙනම් ඩිෆෝල්ට් කලර් එක නම් මේ this is h1 කියන මේ h1 එකේ කලර් එකත් සුදු පාටින් ඩිස්ප්ලේ වෙන්න ඕනේ. එතන ඒක සුදු පාට නොනේ. අපි මෙතන මේ h1 එකම සිලෙක්ට් කරලා මෙතන මේ කලර් එකක් මෙතනින් ඇඩ් කරගෙන තියෙන නිසා මම මේක කලර් එක නැතුව මෙහෙම සේව් කරොත් වෙන්න this is h1 කියන එක සුදු පාටින් ඩිස්ප්ලේ වෙලා තියෙනවා. ඩිෆෝල්ට් කලර් කියලා ඉන්නේ. මම මේකත් අයින් කරොත් ඔන්න සේව් කරාම කොහොම ටික කළු පාටයි. මම මෙතන ප්‍රොපර්ටි එක මෙතන කලර් කියලා දාලා මෙතන මම පාට white දුන්නා. ඔන්න අපේ ඩිෆෝල්ට් කලර් එක white විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ මම මෙතන ආයෙ කලර් කියලා දීලා red දුන්නොත් ඔන්න මේක මේ රතු පාටින් ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේ වුණේ මොකද්ද? මේකට මේ තියෙනවා මේ ස්පෙસિෆිසිටි කියලා මේ පොඩි සීන් එකක් තියෙනවා. මම ඔයාලට ස්පෙસિෆිසිටි ගැන කියලා දෙන්න කලින් මම දැන් ඔයාලට කියලා දෙන්න මේ අපේ දැන් ඉන්ටර්නලි CSS දාගත්තේ. දැන් අපිට එක්ස්ටර්නල් ඩොකියුමන්ට් එකක් හදලා ඒක මේකට ලින්ක් කරලා CSS මේ අපේ වෙබ්සයිට් එකට දාගන්න පුළුවන්. මම ඒක ඔයාලට කියලා දෙන්නම් දැන්. මම මේ CSS ටික කොපි කරනවා. කොපි නෙමෙයි කට් කරගන්නවා. මම මේක Ctrl X ඔබලා ඔන්න කට් කරගත්තා. ඊට පස්සේ මම මේ styles කියන tag එක අයින් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන ගිහිල්ලා folder එකේ හදාගන්න අලුත් ෆයිල් එකක්. මම මේකට දාගන්නවා styles කියලා. styles extension එක දාගන්නවා CSS styles.css. සාමාන්‍යයෙන් වෙබ් ඩෙවලොපර්ස්ලා වැඩිපුර දෙන්නේ styles.css නැත්නම් style sheet කියලා. හරි මම මේක හදාගන්නවා. මෙතන මම අර අපේ CSS ටික paste කරගන්නවා. ඊට පස්සේ මම මේක save කරගන්නවා. ඔන්න ඊට පස්සේ මම HTML document එකට ගිහිල්ලා මම මේක save කරගන්නවා. දැන් මෙන්න අපේ අර
කිසිම ස්ටයිල් එකක් නැතුව අර මුලින්ම තිබ්බ විදියට අපේ වෙබ්සයිට් එක පෙන්වනවා. ඒ මොකද ඉතින් දැන් අපි මෙතනට අර ස්ටයිල් ෂීට් එක ලින්ක් කරලා නැති නිසා අපි මේක ලින්ක් කරන්න අපි පාවිච්චි කරනවා ලින්ක් කියලා ටැග් එක. මම මේක දාගන්නවා ලින්ක්. මෙතන මම href කියන එක දාගන්නවා. styles අපේ css ෆයිල් එකේ නම styles.css ඔන්න මම සේව් කරාම අපේ ස්ටයිල්ස් ටික අර මෙතන එක්ස්ටර්නල් ස්ටයිල් ෂීට් එකේ තියෙන ස්ටයිල්ස් ටික මේකට ඇඩ් වෙනවා. දැන් මම මේක ආයෙ පෙන්නන්න. මම මේකේ ෆොන්ට් සයිස් එක h1 එකේ ෆොන්ට් සයිස් එක වෙනස් කරනවා. ඔන්න ෆොන්ට් සයිස් එක මම දාගන්නම් 50 pixels දාගන්න. ඔන්න මම මෙතන ටයිප් කරලා සේව් කරාම මෙන්න අපේ ෆොන්ට් සයිස් එක වෙනස් වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි එක්ස්ටර්නල් ස්ටයිල් ෂීට් එකක් අපේ HTML ඩොකියුමන්ට් එක ලින්ක් කරන්නේ. ඉතින් ඊළඟට අපි සිලෙක්ටර්ස් වර්ග තියෙනවා. ඒ සිලෙක්ටර්ස් වර්ග ගැන කතා කරමු. මම අපේ HTML ඩොකියුමන්ට් එක තව කන්ටෙන්ට් එකක් දාගන්නවා. මම මේකේ හරි අපි සිලෙක්ටර්ස් වර්ග ගැන තමයි කතා කරන්නේ. මම ඉන්න අලුතින් h2 එක්කුයි අලුත් පැරග්‍රාෆ් එක් දාගෙන තියෙනවා මගේ HTML ඩොකියුමන්ට් එකේ. ඊට පස්සේ දැන් අපි සිලෙක්ටර්ස් වර්ග ගැන කතා කරනවා. සිලෙක්ටර්ස් වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේ එකක් දැන්ටම අපි ඉගෙනගෙන ඉවරයි. ඒ තමයි tag selector එක. අර අපි tag name එක දාලා CSS role එක දෙන්නේ අන්න ඒක. මේ තියෙන්නේ අපි h1 කියන tag එකේ නම දාලා CSS role එක ලිව්වා. මේකට කියනවා අපි tag selector එකක් කියලා. ආය අපිට තියෙනවා අපි ගොඩක් පාවිච්චි කරන selectors කීපයක් තමයි class selector, id selector, pseudo class selector, attribute selector වගේ දේවල්. ඉතින් මම මේ selectors කීපයක් පාවිච්චි කරන තැන් කීපයක් පෙන්නන්න. මම tag selector එක පාවිච්චි කරලා මේ paragraph එකේ font එක වෙනස් කරන්න හැදුවා. ඔන්න බලන්නකෝ. text selector පාවිච්චි කරලා මම මේකේ font size එක වෙනස් කරන්න හැදුවා. ඔන්න අපේ font size එක මම දාගන්නම්කෝ 10 pixels දාගන්න. ඔන්න font size එක වෙනස් කරන්න හැදුවා. මේකේ මේ මේ රූල් එකෙන් වෙන දේ මේ අපිට ඕනුනේ මේ පැරග්‍රාෆ් එකේ ෆොන්ට් එක වෙනස් කරන්නනේ. ඉතින් මේක අපි ටැග් සිලෙක්ටර් එක පාවිච්චි කරලා දැම්මොත් මේ පැරග්‍රාෆ් එකටම මේකෙන් වෙන මේ රූල් එකෙන් වෙන ඉෆෙක්ට් එක වෙනවා. අය මොකද කිව්වොත් අපි ටැග් සිලෙක්ටර් එක ඒ කියන්නේ p කියන ටැග් එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. අපි HTML ඩොකියුමන්ට් එකට ගිහලා බලමු. අපිට p ටැග් දෙකක් හම්බෙනවා. ඒ කියන්නේ පැරග්‍රාෆ් දෙකක් හම්බෙනවා. ඉතින් ඒක හින්දා තමයි අපිට මේ ඉෆෙක්ට් එක මේකට මෙහෙම උනේ. මේකට විසඳුමක් විදිහට අපිට පුළුවන් class selector එක පාවිච්චි කරන්න. මේකට මම කරන්නේ අපේ HTML document එකට ගිහිල්ලා මට මේ පැරග්‍රාෆ් එකේ මේක ටෙක්ස්ට් එක වෙනස් කරන්න මේ font size එක වෙනස් කරන්න ඕනයි. මම ඉතින්ලා දැන් පැරග්‍රාෆ් tag එක ඇතුලේ class කියලා attribute එකක් හදා ගන්නවා. මම ඊට පස්සේ මේ quotes ඇතුලේ දා ගන්නවා මගේ class එකේ නම දා ගන්නවා. මම මේක දා ගන්නම් paragraph කියලා. paragraph කියලා මම class එකේ නම දාගන්නවා. ඊට පස්සේ මම මේක save කරගන්නවා. ඊට පස්සේ මම styles වලට ගිහිල්ලා මම මෙතන class selector එක පාවිච්චි කරලා මේ rule එක ආයෙ දිනනවා.
අපි දැන් මේ ක්ලාස් එකේ නම paragraph ඊට පස්සේ curly bracket ඇතුලේ ලියනවා අපි font size මේකේ font size එක 40ක් දෙන්නම්කෝ 40ක් දීලා මම save කරා මෙතන මම pixel කියලා දාන්න px දැම්මා ඔන්න අපි save කරා ඔන්න අපේ font එක වෙනස් වුණා font එක ටිකක් වැඩි මේක දාගන්න 20කට දාගන්න save කරා හරි ඉතින් මම මෙතන මේ class selector එකේ නම මුලට තිතක් තියාගත්තේ මේ තිතෙන් තමයි කියන්නේ මේක මේ class selector එකක් කියලා ඒකෙන් තමයි අපි මේක මේ class selector එකක් කියලා අඳුරගන්නේ තේරෙන්නේ නැති හරි ඉතින් මේ අපි මෙතනදී මේ තියෙන paragraph දෙකෙන් මේ එක paragraph එකක් මේ ස්පෙසිෆයි කරා ඒ කියන්නේ විශේෂ කරා ක්ලාස් එකක් දාලා විශේෂ කරා ඉතින් මෙතනදී මතකද මම කලින් කිව්වා ස්පෙસિෆිසිටි කියලා එකක් ගැන කිව්වා අන්න ඒ සීන් එක තමයි මෙතන වෙලා තියෙන්නේ ඒ කියන්නේ මේ මෙතන මේ තියෙන මේ tag selector එකට වඩා මෙතන මේ class selector එක powerful වැඩි ඒ නිසා මේ tag selector එකෙන් වෙන දේ මේ class selector එකෙන් replace මේ override කරනවා ඉතින් ඒ නිසා අපිට මේ font size එක මේ වගේ 20 pixels විදිහට වෙනස් වෙලා පෙන්නනවා මේක මම තව ටිකක් පැහැදිලි කරන්න මම මෙතනට දාගන්නම් මේ id selector එක පාවිච්චි කරන විදිහ දාගන්න මේ id selector එක පාවිච්චි කරන්නේ අර class selector එක පාවිච්චි කරාම වගේ මම මේ paragraph එක තමයි id selector එක දාගන්න ඔන්න දාගන්න paragraph එකේ id කියලා දාගන්න tribute එකක් ඊට පස්සේ මම මෙතන id එකක් දෙනවා මම මෙතන දෙන්නම් id එකට මම දෙන්න example කියලා ඊට පස්සේ මම මේක save කරනවා මම id එකක් දුන්නා ඊට පස්සේ මම මෙතන id එක දාලා ආය අර rule එක ලියා ගන්නවා ඉතින් මම මෙතන මේ අර class selector එකේ මෙතන ඉස්සරහට ඉත තිබ්බා වගේ මෙතන මම hash ලකුණ දාගන්නවා මේක id එකක් කියලා පෙන්වන්න id select එකක් කියලා පෙන්වන්න අපි දාගත්ත example කියලා තමයි අපි id එක දාගත්තේ ඊට පස්සේ අපිට සුපිරිලි පරිදි curly bracket ඇතුලේ අපි දාගන්න font size එක මම මේ font size එක pixel 30ක් දෙන්න save that pixels ඔන්න මම save කරාම මෙන්න අපේ මේ id එක මේ class selector එකේ rule එක override කරා මේ විදිහට ඉතින් මෙතන මේ specificity ගැන කියද්දි මේ දැන් tag selector එකට වඩා මේ class selector එක powerful මේ class selector එකට වඩා example කියන selector එක powerful ඒ powerful හින්දා තමයි මෙතන අපේ මේ 20 pixel දාලා තිබ්බ මේ class selector එක දාලා දාපු rule එකේ මේ 20 pixels දාලා මේ තිබ්බ එකේ ඒක replace කරලා මේ rule එක මේ අරගෙන මේක display වෙන්නේ මම හිතනවා idea එකක් ගන්න ඇති කියලා හිතනවා මේ පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ sorry මෙතනදී මම ඔයාලට තව දෙයක් කියන්න ඕන එකම class එක tags කීප එක තියෙන්න පුළුවන් උදාහරණයක් විදිහට මම මේ උඩ තියෙන paragraph එකේ class එක අරගෙන copy කරලා මම මේ දෙවෙනි paragraph එකට දාගන්න ඔන්න මම save කරාම 20 pixels
ලොකු වෙනවා අපේ ස්ටයිල් ෂීට් එකට අනුව. ඉතින් මේ ID කියන දේවල් අපිට එහෙම දාන්න බෑ. ඉතින් මේක දැම්මට වැඩ කරනවා ඔන්න බලන්න. මේක මෙහෙම දැම්මට වැඩ කරාට මේක මේ illegal HTML ඒ කියන්නේ මේ HTML මේ web development නීති වලට වැරදි පටහැනි දෙයක් ID එකක් තියන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. ඒක නිසා මේ එක ID එකක් විතරක් use කරන්න දැනගන්න ඔයා. තව අපිට පුළුවන් මේ එක ක්ලාස් එකක් නෙමෙයි ක්ලාස් දෙක තුනක් දෙන්න. ඒක අපි කරන්නේ මේ ක්ලාස් කියන ඇට්‍රිබියුට් එක ඇතුලේ මේ වැලියු එක ඇතුලේ මේ අපි දැන් දීලා තියෙනවා මේ පැරග්‍රාෆ් කියලා ක්ලාස් එක. මෙතනින් ස්පේස් එක තියලා අපි තව ක්ලාස් එකක් දෙනවා. මම මේකට 1 කියලා දෙන්න. 1 කියලා දෙන්න. ඊට පස්සේ මම මේක සේව් කරගන්නවා. ඊට පස්සේ මම ස්ටයිල් ෂීට් එකට ගිහිල්ලා මම දැනට මේක සාම්පල් ID එක අයින් කරගන්නම්ද. මම මෙතන සේව් කරාම අපේ මේ පැරග්‍රාෆ් කියන ක්ලාස් එක තියෙන අපේ ටැග්ස් ටික මේ විදිහට ෆොන්ට් සයිස් එක වෙනස් වෙනවා. දැන් මම මෙතන ක්ලාස් දෙකක් අපි දාගමුකෝ. ක්ලාස් දෙකක් මෙතන දාගන්න පුළුවන්. මම මේක පැරග්‍රාෆ් කියන ක්ලාස් එකයි ඊට පස්සේ ආයි ඩොට් එකක් තියලා ආයේ 2 නෙමෙයි 1 නෙමෙයි 1 කියන ක්ලාස් එකයි දාලා අර විදිහට සාමාන්‍ය විදිහට වැලි බ්‍රැකට් එක ඇතුලේ මෙතන දාගන්නවා. මම මේකේ මම කලර් එක වෙනස් කරනවා. කලර් කියලා දාලා ප්‍රොපර්ටි එක ඊට පස්සේ මේක එක්ක දෙන්න. ඊට පස්සේ මම මේක සේව් කරාම ඔන්න අපේ පළවෙනි පැරග්‍රාෆ් එකේ කලර් එක නිල් පාට වෙනස් වුණා. ඉතින් මෙතන ස්පෙસિෆයි අලමන තියෙන්නේ පාට නම් පුළුවන් මෙතන හවෝ කරද්දී මෙතන select specificity කියලා තියෙනවා. මෙතන වැටෙනවා. මෙතන 0.2.2යි මේක තියෙනවා. කොහොමද කොච්චර specificity එක තියෙනවා powerful ද කියලා. ආයෙ මෙතන 0.1.2 මේ 0.1.2 ඔයගේ තියෙනවා. මේ පොඩි අයිඩියක් ගන්න ඇති කියලා හිතනවා. තාමට පුළුවන් මේ තියෙන ප්‍රොපර්ටි එක තව ටැග්ස් කීපයකට දෙන්න. මම ඒක කරන්නේ ඒ කියන්නේ දැන් මට ඕන මේ තියෙන ෆොන්ට් සයිස් එක H2 එකටත් දෙන්න. මම ඒකට කරන්නේ මෙතන මේ පැරග්‍රාෆ් කියන එකට ගිහිල්ලා මෙතන කමාවක් දාලා H2 කියලා දෙනවා. මම ඊට පස්සේ සේව් කරාම මෙන්න මේක මේ වෙනස් වෙනවා. මෙතන ඉතරම් පේන්නේ මම මේක පික්සල් 30ක් වෙනවා. මම සේව් කරාම ඔයාලට පේනවා ඇති මේ පැරග්‍රාෆ් එකේ මේ read the paragraph කියන මේ H2 එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මෙතන මේ කමාවෙන් කියන්නේ සහ කියන එක. ඒ කියන්නේ දැන් මේ paragraph කියන class එක තියෙන element වල සහ මේ H2 කියන මේ element වලට font size එක pixel 30ක් දෙන්න. අද pixels දෙන්න කියලා. හරි ඊළඟට අපි animation සහ transitions ගැන කතා කරමු. අපිට පුළුවන් CSS පාවිච්චි කරලා අපේ වෙබ්සයිට් එකට animation එක ගන්න transitions වගේ දේවල් වෙබ්සයිට් එකට එකතු කරන්න. ඉතින් ඒක කරන්න දැන් මේ තියෙන content එක අයින් කරගන්නම් මේකෙන්. මම මේකේ ඇතුලේ div එකක් හදාගන්නවා. නිකම්ම tag එක තිබ්බාය. ඊට පස්සේ මම මේක
සේව් කරනවා. හරි එතකොට අපේ මේක මුකුත් පෙන්වන්නේ නැහැ, ඩිවයිඩ් එක පෙන්වන්නේ නැහැ. ඩිවයිඩ් එක පෙන්න ගන්න අපි මෙහෙම අයින් කරගන්න. අපි ඩිවයිඩ් එකට ටාගට් කරනවා. මම ටැග් එක පාවිච්චි කරලා මෙහෙම ටාගට් කරනවා ඩිවයිඩ් එක. මම ඒකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක දෙන්නම්. බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් මම ඒකට දෙනවා. white දෙන්නම්කෝ. white බස් මම සේව් කරගන්න. පෙන්වන්නේ මම මේකේ width එකයි height එකයි දෙන්නම්. width එක මම දෙන්නම් 100 pixels. ඊට පස්සේ height එක දෙන්නම්. ඒකත් 100 pixels දෙන්න. මොනවා සේව් කරාම මෙන්න අපේ අර ඩිවයිඩ් එක තියෙනවා. මම මේකේ body එකේ ටිකක් මේක කරගන්න. ඒක මේක browser එකේ container. හරි දැන් මේ තියෙන අපේ ඩිවයිඩ් එක. මේකට අපි පොඩි ඇනිමේෂන් එකක් එකතු කරගමු. මම මේක ඊට පස්සේ මම ඒක කරන්නේ මම මේක මුලින්ම මම පොසිෂන් එක දාගන්නම්. පොසිෂන් එක රිලේටිව් දාගන්නම්. මොකද එතකොට අපිට මේක පොඩි ඇනිමේෂන් එකක් හදාගන්න පුළුවන්. මේක ඩිවයිඩ් එක මේ ඩිව් එක එහෙම කරලා ඉස්සරහට අපි කරගෙන යද්දි බලමුකෝ මොකද වෙන්නේ කියලා හිතන්න එපා. ඊට පස්සේ මම දාගන්නවා අපි ඇනිමේෂන් එකක් හදද්දි ඒ ඇනිමේෂන් එකට නමක් තියෙනවා. මම ඇනිමේෂන් එකේ නම දාගන්නවා. ඇනිමේෂන් මේ ඇනිමේෂන් නේම් එක දාන්නම්. example animation කියලා දාගන්න. sample animation sample animation කියලා දාගන්න. save කරලා මොකක්ද කරන්නේ අපි බලමු. ඊට පස්සේ අපේ ඇනිමේෂන් එකට ඩියුරේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඇනිමේෂන් එක වෙන්න මොකක් හරි කාලයක් තියෙන්න ඕන. මම මේකට ඇනිමේෂන් ඩියුරේෂන් එක 5 seconds දෙන්න. මම ඒකත් සේව් කරගන්නවා. ඊට පස්සේ අපි ඇනිමේෂන් එක හදන්න නම් ඒකේ key frames වගේ දේවල් දාලා තියෙන්න ඕනේ. මම මේකට කරන්නේ මෙහෙම ඇඩ් දාලා key frames කියලා දෙනවා. මේක තියෙනවා. ඊට පස්සේ මම මෙහෙම ස්පේස් එකක් තියලා මගේ ඇනිමේෂන් එකේ නම දෙනවා. අපි ඇනිමේෂන් එකේ නම දාගත්තේ example animation කියලා. අපි ඒක දාගමු. animation. ඊට පස්සේ මම කරන්නේ මේකේ කර්ලි බ්‍රැකට් එකක් හදාගන්නවා. ඊට පස්සේ මම මේක අර key frames ටික හදාගන්නවා. මම ඒක කරන්නේ මේකේ දැන් ඇනිමේෂන් එකේ මුලින්ම පටන් ගද්දී කියන්නේ 100ට බිඳුවක්. ඇනිමේෂන් 100ට බිඳුවක් කියන්නේ බිඳුව වෙන්නේ සෙකන්ඩ් එකකට කියලා අපි හිතමු. ඊට මම මේකේ background color එක background color එක white දෙන්නකෝ. background color එක white.
ඒ කියන්නේ ඇනිමේෂන් එක පටන් ගද්දි අපේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක white. ඊට පස්සේ අපේ ඇනිමේෂන් එක 100%ක් ඒ කියන්නේ ඇනිමේෂන් එක ඉවර වෙද්දි ඒ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක white. ඒ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක white. ඊට පස්සේ මේ අතරමැද්දේ මම දෙන්නම් 150ක් ඇනිමේෂන් එක. ඒ කියන්නේ ඇනිමේෂන් එකේ කාලෙන් භාගයක් ගද්දී green color එකක් වෙනවා. background color එක green වෙනවා. හරි. ඊට පස්සේ ඔන්න මම මේක සේව් කරාම මෙන්න අපේ ඇනිමේෂන් එක වැඩ කරනවා. මුලින්ම පටන් ගනිද්දී මම මේක රිවර්ස් කරලා බලන්න. ඇනිමේෂන් එක පටන් ගනිද්දී කලර් එක බෑග්ග්‍රවුන්ඩ් කලර් එක white මේ view එකේ. ඊට පස්සේ ඒකේ ඇනිමේෂන් එකේ කාලෙන් 150ක් යද්දි මේකේ කලර් එක green වෙනවා. ඊට පස්සේ ඇනිමේෂන් එක 100%ක් ඒ කියන්නේ ඇනිමේෂන් එක අවසාන වෙද්දී මේකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක white වෙනවා. හරි මම මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් ටිකක් 100 බිඳුවේ ඉඳන් 110 කලර්ස් ටික වෙනස් කරගෙන ආවා මේ වගේ. ඊට පස්සේ මම මේකේ ඩියුරේෂන් එක 10 seconds දෙන්න. ඊට පස්සේ මම සේව් කරාම මේකේ කලර් එක පාට ලස්සනට පත් වෙනවා. පොඩි ඇනිමේෂන් එක. හරි දැන් අපි හිතමු අපිට ඕන මේ ලිව් එක මේ බ්‍රවුස් එකේ මෙහෙම කොටුවක් විදිහට මූව් වෙන්න. ඒ කියන්නේ මේ පැත්තට ගිහිල්ලා ආයෙ පල්ලෙහාට ගිහිල්ලා ආයෙ මේ පැත්තට ගිහිල්ලා මේ ආයෙ මේ තිබ්බ තැනටම එන්න. ඒක කරන්නේ කොහොමද? මම ඒක කරන විදිහට පෙන්නන්න. හරි දැන් මම කිව්වනේ මට මේ බොක්ස් එක කියන්නේ මේ view එක බ්‍රවුස් එකේ මූව් කරගන්න ඕනේ කියලා. දකුණු පැත්තට ගිහිල්ලා ආයෙ පල්ලෙහාට ගිහිල්ලා ආයෙ වම් පැත්තට ගිහිල්ලා ආයෙ උඩට ඇවිල්ලා මේ කොටුවක් වගේ යන්න මූව් කරන්න ඕනේ. මම ඒකට කරන්නේ මෙතෙන්ට ගිහිල්ලා මේ 125 නෑ මුලින්ම මම යනවා මේ උඩට ගිහිල්ලා මම මෙතන පොඩි ආයෙ properties ටිකක් දෙනවා. left දෙනවා 0 pixels. ඊට පස්සේ ආයෙ මෙතනින් දෙනවා top 0 pixels. ඊට පස්සේ මම මෙතනට 125 වෙන තැන ගිහිල්ලා මෙතන මම දෙනවා left. මට මේක ඕන අපි හිතමු පික්සල් 300ක් මේ 300 පික්සල් මේ පැත්තට යන්න ඕන. මම ඒකට වෙනවා left. pixels. ඊට පස්සේ top 0 pixels. ඊට පස්සේ අපි නිකෝන්ට බලමු මේක මේ හරියට වෙනවද කියලා. නවත්තන්න. මේ පැත්තට මොනවද පේන්නේද?
ඊට පස්සේ මම 50ක් යන තැන මට ඕන මේක මෙහෙට ගිහිල්ලා ආයෙ පල්ලෙහාට එන්න මම ඉංග්‍රීසි කරන්නේ left දෙනවා මම left 300 pixels ඊට පස්සේ top දෙනවා 300 pixels ඊට පස්සේ මම 75ක් වෙන තැන දෙනවා left 0 pixels top 300 pixels ඊට පස්සේ මම අවසානයේටම දෙනවා ආයේ left 0 pixels top 0 pixels ඔන්න බලන්න සේව් කරාම අපිට පොඩි ලස්සන ඇනිමේෂන් එකක් හම්බ වෙනවා. හරි ඊළඟට අපි ට්‍රාන්සිෂන් ගැන කතා කරමු. ට්‍රාන්සිෂන් කියන්නේ මේ ඇනිමේෂන් එකක් වගේම තමයි ඒක එහෙම නෙවෙයි කියලා කියන්නත් පුළුවන්. මම මේ ටික අයින් කරගන්න අපි ට්‍රාන්සිෂන් එකක් දාගමු දැන්. මේ ඇනිමේෂන් සෙට් එකක් මම අයින් කරගන්න. හරි. ඊට පස්සේ මම මෙතනින් මම දෙනවා මේ ට්‍රාන්සිෂන් ප්‍රොපර්ටි කියලා දෙන්නම්. අපි ට්‍රාන්සිෂන් එකක් දාද්දි අපි ඒක ට්‍රාන්සිෂන් එක දාන්නේ මොකටද කියලා මේ මෙතනින් නිකන් ඩිෆයින් කරනවා වගේ එකක් කරනවා. මම ඒක කරලා පෙන්නන්න ඔයාලට. එතකොට තේරෙයි. මම මෙතෙන් ටයිප් කරනවා transition property එක අපි දැන් කරන්න යන්නේ මේ මට ඕන මම මේක උඩින් මේ බොක්ස් එක උඩින් hover කරද්දි mouse එක මේ mouse point එක මේක උඩින් යද්දි මට ඕන මේකේ color එක වෙනස් කරන්න. මම කොහොමද ඒක කරන්නේ? මම මේක කරන්නේ මට දැන් මේකේ background එක තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ background color එක තමයි වෙනස් කරන්න ඕනේ. ඒක මම කරන්නේ. එතන මම transition property එක ඒ කියන්නේ අපිට වෙනස් කරන්න ඕන property එකට background කියලා දෙනවා. ඊට පස්සේ මම ආයේ යටින් අර animation duration එක වගේ මේකේ තියෙනවා transition duration එක. මම මේකේ transition duration එක දෙන්නම්. මම මෙහෙම type කරනවා transition duration එක මම දෙන්නම් 2 seconds දෙන්නම්. තප්පර දෙකක්. ඊට පස්සේ මම මේක save කරගන්නවා. එතකොට මේ පොඩි නිකන් fade in transition එකක් වගේ පොඩි animation එකක් වගේ මෙතනින් එනවා. ඒකනේ මේ ඇත්තටම අපිට ඕනේ. අපි දැන් අර අපිට ඕන දේ කරමු. මම දැන් මෙතෙන් මේ සූඩෝ ක්ලාස් එකක් ගන්නවා. අපි මම ක්ලාසස් ගැන කියද්දි මම කිව්වනේ ක්ලාසස් ගොඩක් තියෙනවා කියලා. ඔයා Google කරලා බලන්න ක්ලාසස් ගොඩක් තියෙනවා. sorry classes නෙමෙයි මේ selectors වගේ ගොඩක් තියෙනවා. මම දෙන්නවා sudo selector එකක් sudo class selector එකක් තමයි මම මෙතන දාගන්නේ. මම මේක දාගන්න මම මුලින්ම target කරනවා මොකද්ද අපිට වෙනස් කරන්න ඕන මේ දේ මට ඕන මේ div එක. ඊට පස්සේ මම sudo select එක දාගන්න. sudo class select එක මෙහෙම දානවා hover ඊට පස්සේ මම curly bracket දාගන්නවා. මට ඕන hover කරද්දි මේ
ඩිවයිඩ එක මේ බොක්ස් එකේ බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙනවා. මම එතකොට අපි මෙතන බැක්ග්‍රවුන්ඩ් ප්‍රොපර්ටි එකෙන් දැන් මම මෙතන බැක්ග්‍රවුන්ඩ් කලර් එක තමයි අපිට වෙනස් කරන්න ඕනේ. මම මෙතන පාටක් දාගන්න මම ග්‍රීන් දෙන්නම්. ඔන්න මම සේව් කරා. ඔන්න දැන් අපි මේකේ මේ බොක්ස් එක උඩින් අවෝ කරද්දි මේක මේ කලර් එක වෙනස් වෙනවා. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් වෙනවා මේ ඩිවයිඩර් එකේ. ඉතින් ඔන්න ඔතන ට්‍රාන්සිෂන් එකක් දාගන්න. තව මේකේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔයාලට කරන් තියෙන්නේ Google කරලා YouTube එකේ වීඩියෝස් තියෙනවා ගොඩක් තියෙනවා. ඒ දේවල් බලලා පොඩ්ඩක් self study කරන්න. අපිට පුළුවන් මේක වෙනස් කරගන්න මේ අවම නෙමෙයි තව සූඩෝ ක්ලාස් එකක් තියෙනවා. ක්ලාස් select එකක් තියෙනවා active කියලා. active මම ඒක සේව් කරා. ඉතින් මේ අවවගේ වෙන්නේ mouse point එක අපි මේකේ box එක උඩින් අරගෙන යද්දි කලර් එක වෙනස් වෙන එක. active එකේදී වෙන්නේ අපි මේක උඩ ක්ලික් කරද්දි මේකේ කලර් එක වෙනස් වෙන එක. ඒ කලර් එක වෙනස් වෙනකොට හරි මේක ක්ලික් කරගෙන ඉද්දි මේකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක කොළ පාට වෙනවා. අපි මේක අතහැරපුවාම ආයේ අර වයිට් වෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ responsive design ගැන. ඉතින් මේ responsive design කියන්නේ මොකක්ද කියලා කිව්වොත් responsive design කියන්නේ දැන් අපි එදිනෙදා පාවිච්චි කරන ඕනේ එක එක devices වල තියෙන screen sizes එක එක sizes වෙන්න පුළුවන්. අන්නේ sizes වලට ගැලපෙන්න අපේ website එක design කරන එක තමයි මේ responsive design කියලා කියන්නේ. හරි අපි responsive design කරන්න පටන් ගමු. මම අර කලින් තිබ්බ content එක අයින් කරලා මම මේකට දාගත්ත h1 එකකුයි h2 එකකුයි h1 එක heading කියලා දාගෙන මෙතන ඊට පස්සේ h2 එක subtitle කියලා මම නිකන් දාගෙන ඊට පස්සේ මම CSS වල body එක කලින් තිබ්බ CSS වල තිබ්බ විදිහටම background color එක grey මේ content වල තියෙන normal color එක white ඊට පස්සේ h1 එකට මම දාන්න තියෙනවා font size එක pixel 100ක් ඊට පස්සේ color එක දාලා තියෙනවා red දාලා තියෙනවා. ඉතින් දැන් අපි පටන් ගමු. responsive design. මේ responsive design කරන්න අපිට තියෙනවා media queries කියලා. media queries ලකුණු type කරලා media කියලා type කරන්න. media queries කියලා. ඊට පස්සේ curly bracket එක ඇතුලේ අපි දාගන්නවා නිකන් rule එකක් වගේ. next මම මේක කරලා මේක කරද්දි ඔයාලට තේරෙයි. next කියලා. ඊට පස්සේ colon එකක් දාලා මම මේක දාගන්නවා 100 කියලා. ඊට පස්සේ මෙතන curly bracket එකක් මේ හදලා ඒක ඇතුලේ අපි අර කලින් කරා වගේ normal CSS මෙතන ලියා ගන්නවා. මම මේක ලියා ගන්නම්. body අපි body එක ටාගට් කරනවා. body කියලා ටයිප් කරලා curly bracket එක දාලා ඊට පස්සේ මෙතන අපිට කැමති properties ටිකක් දෙනවා. මෙතන මම දෙන්නම් background colors. background color hot pink කියලා color එකක් තියෙනවා. මම ඒක දාගන්නවා. දාගෙන මම save කරනවා. ඉතින් මෙතන මොකුත් වෙන්නේ නැහැ. මෙතෙන් මම මේක කියලා තියෙන්නේ මේ max width එක 500 pixel වෙනකන් max width උපරිම width එක 500 pixel වෙනකන් body එකේ background color එක hot pink තියන්න. ඉතින් මෙතන මේ දැන් මේකේ මේ background එක 500 background එකේ max
විඩ්ත් එක 500 පික්සල් වලට වැඩි. මම මේ බෑග්ග්‍රවුන්ඩ් ස්ක්‍රීන් සයිස් එක වෙනස් කරන්න ඔන්න අපේ කලර් එක වෙනස් වෙනවා. ආට පේනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ වගේ දෙයක් තමයි responsive design කියලා කියන්නේ. ඊට පස්සේ දැන් අපිට මේක තව දේවල් එකතු කරන්න පුළුවන්. අපිට පුළුවන් මේකටම බොඩි එකේ මම default content වල color එක මම දාගන්න red කියලා. color red. ඊට පස්සේ මම ඔන්න save කරනවා. ඊට පස්සේ ආයේ මේක මේ screen size එක 500 pixel වෙද්දි 500 pixel වලට අඩු වෙද්දි මෙන්න අපේ content එකේ color එක red වෙනවා. තව අපිට පුළුවන් මේකට තව CSS එකතු කරගන්න. CSS selectors දාලා properties දාලා මම මේකට දාගන්නම් මම H1 එකේ font size එක වෙනස් කරනවා. මම මේකට H1 එක save කරගන්නවා. ඊට පස්සේ මම මෙතන font size එක දාගන්නවා property එක. ඊට පස්සේ value එක මම දාගන්නවා 30 pixels දාගන්නවා font size එක. ඔන්න මම save කරනවා. ඊට පස්සේ මම ඔන්න screen size එක පොඩි වෙද්දි screen size එක පොඩි වෙද්දි අපේ H1 එකේ font size එක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ responsive design කියන්නේ. මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ අපේ මේ mobile device වලට ගැලපෙන විදිහට ඒ කියන්නේ එක devices වල එක screen sizes වලට ගැලපෙන විදිහට අපේ website එක design කරන එක තමයි මේ responsive design කියලා කියන්නේ. මුලින් හරි ඔන්න ඔය වගේ දැන් වාර කරන් තියෙන්නේ මේ ගැන මේ CSS ගැන තව Google search කරලා තව දේවල් හොයාගන්න. මොකද මේ CSS කියන්නේ මේ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. ඒක මෙහෙම cover කරන්න බෑ. ඔයා ගිහිල්ලා Google search කරලා YouTube එකේ වීඩියෝ බලලා self study කරලා තව දේවල් ඉගෙන ගන්න. හරි දැන් මම මේ වීඩියෝ එක ඉවර කරන්න මම මෙහෙම කතා කරන්නේ. මේ හරි තමයි කියන්නේ මට ඕනුනේ CSS කියන්නේ මේ වගේ දෙයක්. CSS වලින් මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න. හරි එහෙනම් තාත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලට සුබ දවසක්.